නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අප කෙමෙන් දැනගන්නේ, සිහි කරන්න බලාපොරොත්තු වන්නේ මේ සතරක් වූ ඉරිදිපාදයන්, ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ ඉරිදිපාද සතර දියුණු කර ගැනීමට හිතේ ඇතිවන බාධාවන්, හිත යන විවිධ අරමුණු තියෙනවා, විවිධ අවස්ථාවන් වලින් ඒකක් පිළිබඳව, ඒ තමයි මේ පංචකාම අරමුණු වලට සිත යනවා, බහිද්දා වික්ඛිත්තෝ කියන කරුණ. බාහිරට සිත විසිරෙනවා. ඒ කිව්වේ කොහොමද? පංචකාම අරමුණු වලට සිත යනවා. දැන් විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ ඉර්ධිපාද සංයුත්තේ. එතකොට ඒ අනුසාරයෙන් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට එහිදී පංචකාමයන්හි ආදීනව සිහි කරන කරුණ ගැන, කාමයේ ආදීනව සිහි කිරීම තමයි අපි සාකච්ඡා කළේ, කරමින් ඉන්නේ. එතකොට එහිදී උපමා අලගද්දූපම සූත්‍රයේ, පෝතලිය සූත්‍රයේ අනුසාරයෙන් අපි සාකච්ඡා කරන්නේ. එතකොට අලගද්දූපම සූත්‍රයේ තියෙන උපමාවන් පෝතලිය සූත්‍රයේදී විස්තරාත්මකව ශාස්ත්‍රුන් වහන්සේ පහදා දෙනවා, දේශනා කොට වදාරනවා. එතන මේ කාමයන්හි ආදීනව සිහි කිරීම හේතුවෙන් සැබෑ ලෙස ඒ කාමයන්ගෙන් වෙන් වූ ධ්‍යාන උපේක්ෂාවක සිත පිහිටවන්න මේ කාමයන්හි ආදීනව සිහි කිරීම උපකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පෝතලී සූත්‍රයේ තියෙනවා. ඒතරේ පෝතලී සූත්‍රයේ ඒ සඳහන් වන උපමාවන් අපි එකින් එක විස්තරාත්මකව සාකච්ඡා කරමින් තමයි මේ එන්නේ. එතකොට මේ විදිහට කාමයේ ආදීනව සිහි කරන්න ඕනේ. ඔහු අද හෝ හෙට හෝ යම් කෙනෙක් මේ ඡන්ද චිත්ත විරි විමර්ශනයන් දියුණු කරගන්න නම්, අතීතයේ දියුණු කරගත්තා නම් මේ උතුමන් වහන්සේලාත් කාමයේ ආදීනව සිහි කළාම උතුමන් වෙනවා. මොකද සිහි කළා උන්වහන්සේලා, ඒ උත්තමයන් වහන්සේලා. එහි ප්‍රතිඵලයක් තමයි මේ ඡන්ද චිත්ත විරි විමර්ශාවන් වර්ධනය වඩා දියුණු වීමෙන්, විපුල බවට පත්වීමෙන්, ඒ ඉර්ධිපාදයන් දියුණු කර ගනිමින් ඒ ආසවක්ඛ්‍ය ඥාන උතුම් අරහත්වේ පවා සාක්ෂාත් කිරීම කියලා කියන්නේ. එතකොට මෙහිදී අපි පළවෙනි උපමාව සාකච්ඡා කළා. ඒ තමයි පළවෙනි උපමාව අනුසාරයෙන් කාමයේ ආදීනව සිතන හැටි, සිහි කරන හැටි තමයි ඇට කැබැල්ල මුල් කරගෙන බලු පැටියකට හම්බෙච්ච ඇට කැබැල්ල. දෙවැනි එකේ ගිය වැඩසටහනදී අපි අවසානයේ සාකච්ඡා කරමින් ආවා. මේ තමයි ගිජුලිහිණියෙකුට හම්බෙච්ච මස් වැදැල්ලක් වගේ කියලා. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා, මස් වැදැල්ලක් ගෙන අහසේ පියාඹගෙන යනවා. එතකොට අනිත් ගිජුලිහිණියෝ, අනිත් උකුස්සෝ, අනිත් ලිහිණියෝ අර සතාව ලුහු බඳමින් කොටනවා මස් වැදැල්ල අතහරින කම්ම. එතකොට මේ මස් වැදැල්ල අත්හරිනවා. අහනවා ශාස්ත්‍රඥ වහන්සේ, ගෘහපතිය ඒ ගැන ඔබ කොමක්ද සිතන්නේ? ඉතින් ගිජුලිහිණියා
අර මස්වැදල් ඉක්මනින් අත් නොහැරියොත් අත්හැරියේ නැත්තම් ඒ හේතුවෙන් ඒ සතා මරණයට හෝ මාරාන්තික දුකට හෝ පත් වෙනවා නේද කියලා අහනවා. දැන් බලන්න මේ අපේ ජීවිතවල සමහර විවිධ වස්තුකාමයන් මුල් කර ගනිමින් යන අපේ ජීවිත දැන් කාමයේ කියන එක තියෙන වස්තුකාම ක්ලේශකාම කියලා. වස්තුකාමයෙන්ුත් කොහොමද ඉතින් ඊට පස්සේ ක්ලේශකාමවල දෙකෙන්ම කාමයේ තමයි ඉතින්. ඒ ක්ලේශකාමයේ පැත්තෙන් ගියත් වස්තුකාමයේ පැත්තෙන් ගියත් ඒ දේ අත් නොහැරියොත් බලන්න ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය එක්ක මරණයෙන් කෙරවල වෙනව නේද කියලා අහනවා. එහෙම නැත්නම් මාරාන්තික දුක් විඳීම් වලට පත් වෙනව නේද කියලා අහනවා. දැන් බලන්න අපි අපේ ගේ දොර ඉඩකඩම් ඒ වෙනුවෙන් අපි කොච්චර මහන්සි වෙනවද? ඔන්න කවුරු හරි කෙනෙක් ඒ දේ පැහැර ගන්නවා. එක්ක නැත්නම් අපි අන් අයගේ දෙයක් පැහැර ගන්න යනවා කියව අපිට මෙහෙ මදි. තව එකක් ගන්න ඕන. එතකොට ඒ හේතුවෙන් මේ කාමයේ පසුපස ගිහිල්ලා බලන්න අපි එක එක්කන මරා ගන්න නැද්ද? ඒතර බලන්න ඒ හේතුවෙන් පුද්ගලයා මරණයටපත් වෙනවා කියනවා. අත්හැරලා දුන්නොත් අන්න අර ගිජුලිහිනිය මස්වැදැල්ල අතහැරියා වගේ අතහැරියොත් දැන් ඒ සතා අනිත් සතුන්ට ඕනේ මොකද්ද? ගිජුලිහිනියද නැහැනේ. ඒ ගිජුලිහිනියගෙන මස්වැදැල්ල වැඩගත්. මස්වැදැල්ල තමයි දීපන් කියලා කොටන්නේ අනිත් ගිජුලිහිනිය ටික වෙලා අර ගිජුලිහිනියට. අත්හරිනකම් කොටනවා. ඒ වගේ නේද දැන් අපේ වටේ ඉන්න අපේ ඥාතීන් දරුවෝ මිත්‍රයෝ කියලා අපි මොන ආවත් අපි සතු දෙයට ඉතින් ඒ හැමෝම ඔබ මම අපි හැමෝම ආසයිනේ. අපි මේ යථාර්ථය අපේ ජීවිතවල අපිට ඒක අපි හැම වෙලෙම අපි මස්වැදල්ල වගේ තමයි අර පංචකාම අරමුණ. මේ ප්‍රියමනාප රූපේ, ප්‍රියමනාප ශබ්දේ, ප්‍රියමනාප ගන්ධ සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස. ඒ තුල අපි ඉන්න තාක් අප වටා ඉන්න අය මේක ඕන, මේක දීපම්, මේක අරහැරපන්, අරක දීපම් මට. කීකී අපිට කොච්චර අපිට පීඩාවන්, අපිට කරදර. දැන් අපි විසින් අනිත් අයට දැන් සමහර ළමයි ගහමරා ගන්නවා ඉස්කෝලවල එහෙම. පාසල් කාලේ පෙම්හබ. එතකොට ওই ලෞකේස් හින්දා ගොඩාක් කී දෙනෙක් මරුන් කනවද? කී දෙනෙක් මේ මොහොතේ තිරබත් කනවද? ඒතර බලන්න මේ දැන් හොඳට බලන්න අපේ සිතක නැති අපේ සිතක දුර්වල භවණයකට හේතුව ලාමක භවණේ. ඒ ආදි මෙහෙම ආදීනයක් මේකේ තියෙනවා. මෙහෙම ගියොත් මම මාරාන්තික දුකට එක්ක මාරාන්තික දුක් වේදනාවන්ට පත් වෙනවා කියලා සිහි නොකරන්නේ නැති නිසානේ. ඒ ආදීනව සිහි කරන්න ඕනේ කියනවා ශාස්ත්‍රඥ වහන්සේ. මොකද ආදීනවයක් සිහි කිරීමෙන් තමයි ඒ කෙරෙහි ඔහු කලකිරෙන්නේ. ආස්වාදයේ සිහි කළොත් ඒ කෙරෙහි ඔහු ඇලෙනවා. ආස්වාදයේ තුල තිබෙන්නේ සතුට සොම්නස කියන කරුණයි. ඒ ප්‍රියමනාප රූපේට, ප්‍රියමනාප ශබ්දයට, ප්‍රියමනාප ගන්ධ සුවඳට, ප්‍රියමනාප රසයට, ප්‍රියමනාවට පහසට ඔබ මම ඇලුණා නම් ඇලුනේ. ඇලිලා තියෙන්නේ තව ඉදිරියටත් ඇලෙන්නේ. ඒ නිදහස් වෙලා නැහැ. ඔබ මා සතුව තියෙන අර සතුට සොම්නස කියන කරුණු දෙකිනුයි. ආස්වාදයේ කියන තනි වචනය තව විදිහකින් කිව්වොත් ආස්වාදයේ කියන තනි වචනය තුල තියෙන්නේ සතුට සහ සොම්නස කියන එකයි. ඒ තුලින් තමයි අලවන්නේ. ආදීනවේ කියන වචනය තුල තියෙන්නේ එහි යථා ස්වභාවයයි. ඒ යථා ස්වභාවය කියලා ආදීනවේ කියලා භාගතුන විස්තර කරන යථා ස්වභාවය anu අනිත්‍යයි. වෙනස් වෙනවා. දුකයි අනාත්මයි. තමගේ වශයෙන් පවත්ව ගන්න බෑ. සතුට සහ සොම්නසෙන් අපිට තියෙන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන එකයි. සැබෑ දේ මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න එයයි සිහි කළ යුත්තේ. ඒ නැති නිසාම තමයි ඔබ මම මේ තව ඇලි යන්නේ මේ ඇලෙන්නේ. එතකොට ඒකයි අපේ ජීවිත මස්වැදල් අරගෙන යන ගිජුලිහිනියා වගේ. දැන් ඒ මස්වැදල් අතහැරලා අපි ඊට පස්සේ මොකද දෙන්නේ? තව මොකක් හරි එකක් එල්ල ගන්නවනේ. ඊට පස්සේ ඒක අතහරිනකන් ආයෙ ප්‍රශ්න. ඒකට නැත්තම් ආයෙ අපි වෙන කෙනෙකුට ප්‍රශ්න දානවා. හුනියම් කරගන්නවා.
ගහ මරා ගන්නවා, කැලෑ පැත්තට ගහනවා, කයි කතන්දර හදනවා, වහ දෙනවා. බලන්න අපේ ජීවිතේ හොඳට බැලුවොත් අපේ ජීවිතවල අපේ ප්‍රශ්න කියලා අපි තියෙන්නේ මේ පංචකාම හොයාගෙන ගිහිලා නේද අපේ ජීවිතවල ප්‍රශ්න තියෙන්නේ. දෙකම හොයාගෙන ගිහිල්ලා ගහගත්ත කියලා එකක් නැහැ නේ කොහෙවත්. කාමයන් නිසා අපිට වෙන අනතුරුන් බලන්න. ඒ කාමයේ නිදහස් වෙන්නේ එතකොට සක්කාය දිට්ඨිය තුලේදී මේ තවත් අනුතර වැඩි. සම්මා දිට්ඨියකට පත් වෙලා නෙමෙයි නිද්දෙත්. සක්කාය දිට්ඨිය තුල ඉඳිමින් මේ ලෝකාමිස හොයා ඔබ මම මේ පිසුපසින් යනවා. ඒ කෙනාගේ ක්වාමිසයට ආසාවෙන් තමාගේ ආමිසය තහවුරු කර ගැනීමෙන් ඔන්න අපේ ජීවිතේ අපි යථාර්ථය ඒකයි. අපි නිවන් දකින්න සාදු කිව්වට අපේ ඇත්ත අභ්‍යන්තරයේ තියෙන ඒකනේ. ඒකයි අපි අර නිකම් මඩේ දාපු ඉනිවා කියන්නේ. හොද මඩේ දානවා කියන්නේ. ඒකයි ශ්‍රාවස්තුන්සේ මේ හැම දෙයකම දැන් මේ කාමයේ ආදීනව සිහි කරනවා කියන වෙනම භාවනාවක් වගේ. ඇත්තටම දැන් මේ ඡන්ද චිත්තිරු විමර්ශාව දියුණු කර ගනිමින් බාහිරට හිත විසිරෙනකොට එතනදී ඒ අවස්ථාවේදී ඇත්තටම සිහි කරන්නේ මේ කාමරමුණ හිත යනවනම් මේ දේ අනිත්‍ය දුක අනාත්මය කියලා ශ්‍රණයෙන් සිහි කරා ඒක දුරු වෙනවා. ඒ ශ්‍රණයෙන් සිහි කරලා දුරු වෙන්නේ මේ විදිහට ආදීනව සිහි කරලා විස්තරාත්මක ආදීනව සිහි කරලා තියෙන උතුමන්ගේ. මොකද මේ විදිහට සිහි කිරීමෙනුත් වෙනදී ශාස්ත්‍රඥ දේශනා කරනවා. මොකක්ද? කාමයන් තුල බොහෝ ආදීනව දැකීම හේතුවෙන් මේ ආකාරයෙන් කාමයන් තුල පවතින යථා ස්වභාවයේ හේතුවෙන් කාමයන්ගෙත් තියෙන යථා ස්වභාව ඒ හේතුවෙනුත් කාමයන්ගෙත් උපේක්ෂාවකටපත් වෙනවා. ඒ ලාමක උපේක්ෂාව දුරු කරලා ධ්‍යාන උපේක්ෂාවේ සිට පිහිටන්ඩ ਸਰව ප්‍රකාරයේ මේ පංචකාම ගුණයන් ග්‍රහණය වීම නැති වෙලා ධ්‍යාන උපේක්ෂාවේ සිට පිහිටන්ඩ මේ විදිහට උපමා අනුසාරයෙන් සිහි කිරීම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උපකාර වෙනවා කියලා. දේශනා කරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ යම් ආකාරයෙන් කාමයන් තුල පවත්නා යථා ස්වභාවය දැකලා නානා ස්වභාවයෙන් යුතු නානා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවකද ඒ උපේක්ෂාව දුරුකොට ඒ කාමයන් කෙරෙහි තියෙන උපේක්ෂාව දුරුකොට යම් එකඟ වූ ස්වභාවයකින් යුතු එකඟ වූ අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිට පිහිටනවන්න බලන්න කාමයේ ආදීන සිහි කිරීම නිසා. එතනදී ਸਰව ප්‍රකාරයෙන්ම පංචකාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ උපේක්ෂාවීම සිත වැඩෙනවා. බලන්න මේ උපමා සිහි කිරීමෙන්. ඒතර සිහි කරන්නේ කොහොමද? මේ කාමයන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මස්ව දැල්ලකට උපමා කරලයි. බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙන, බොහෝ ආදීනව තියෙනවා. මේ නිසා මේ කාමයන් කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අන්න ඒ ශ්‍රාවකින් වහන්සේ සිහි කරනවා. සිහි කරනකොට කාමයන්ගේ යථා ස්වභාවය අන්න ඔහුට අවබෝධ වෙනවා. යථා ස්වභාවයේ ඇත්ත තේරෙනවා. ඒතකොට යථා ස්වභාවයේ තේරුම් යාම නිසා තමයි අන්න ඔහු ඒ සඳහා ඒ පිළිබඳව කලකිරෙන්නේ. නැත්තම් ආස්වාදයෙන් ඇලීම නිසා මොකද වෙන්නේ? ඒ සඳහා ඇල්මයි ඇති වෙන්නේ. ආදීනව සිහි කිරීම නිසා අවබෝධයෙන් කලකිරෙනවා. ඒ කලකිරීම තමයි නිබ්බිදාය. නිබ්බිදාව තමයි අවබෝධයෙන් කලකිරීම. විරාගාය, නිරෝධාය පිණිස යන උපසමාය සීල දේ පිණිස වඩා වර්ධනය වීම පිණිස යන්නේ. ඒකයි මේ කාමයේ ආදීනව සිහි කරන්න කියලා කියන්නේ. ඒතර මොකද දැන් මනුස්ස ලෝකයේ ඔබට මතක ඇතිනේ දේශනාව තුළ තියෙන්නේ. දිව්‍ය කාමයට එක්ක සසඳනකොට දිව්‍ය කාම හිමාල වගේ මනුස්ස ලෝකේ කාමයේ අර පොඩි ගල්කට හත වගේ. මේ ටික කුල තියලා තිබෙන අපි මෙහෙම ඇරිලා නම් අය මෙහෙමවත් ආදීනමක් දැන් මෙතන ඉන්නකොටනේ අපි මේ ආදීනේ පුරුදු කරගන්න ඕන. එතකොට ලොකු තැනකදී ඉහළ දැන් ඊට වඩා ඉහළ තැනක් තමයි දිව්‍ය ලෝකය කියන්නේ. ඒතර මේ පුරුද්ද තිබුණ නැත්තම්
ඔහු එතන යයි හැබැයි කුමක් හෝ සීලයකින් දහමකින් පුරුදු කරලා හිතන කුමක් හෝ කරුණකින් දානයකින් හරි ගියා කියලා දිව්‍ය ලෝකෙට. එතනින් පස්සේ ආය යන්නේ. එතනින් පස්සේ දෙවිවරු වැහි වැහැලා ළඟට ඇවිල්ලා කියෙව්වත්, 이르දි ප්‍රාතිහාර්ය පාල බණ කිව්වත් මේ මිනිස්සේ ආදීනව සිහි කරන්නේ නැත්තම් මේ දෙයිය එතනත් දෙයියා ඉවරනේ. ඒ දෙයියට වෙන දේ තියෙනවනේ. දේශනාව තුල දිව්‍ය ලෝකේ අනාගත දෙයියන්ගේ වැඩිපුර ඉන්නේ අනාගත දෙවිවරු කියලා. අයි නියසිල්ට ගත්ත පස්ටික වගේ පොඩ්ඩක් තමයි දිව්‍ය ලෝකෙන් සුගතියකට කරන්නේ. මහ පොළොව වගේ මහා ප්‍රමාණය දිව්‍ය ලෝකෙන් චුත වෙලා යන්නේ සතර අපේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. මට බයින්න එපා ඒක කිව්වා කියලා. දිව්‍ය ලෝකේ යනවට කැමැති බයින්නවා කියලා. දිව්‍ය ලෝකේ යනවට මාත් කැමැති. මේ කියන්නේ අවබෝධයෙන් යන්න කියලා. ඒකයි. කොළඹුණත් දැන් හිතන්නකො කඩුවෙලින් මෙතනින් නැගලා කොළඹුණත් යන්නම් වාලේ බස් එක ආවා අත දැම නැග්ගා ගියා. ඊට පස්සේ ඔහේ නිකන් ගාලා කඩපු හරකා වගේ කොටුවේ ඔහේ ඇවිද ඇවිදින් ඉතින්. අරමුණක් නැහනේ. ඒක හරියට අර නිකන් මේ නූල නැති සරුංගලේ වගේ අරමුණක් නැහැ. ඔහේ යනවා. ඒ අරමුණ නැති ජීවිතේ මොකද විනාශ නෙවෙන්නේ. ඒ සරුංගලේ මොකද වෙන්නේ ඊට පස්සේ? විනාශේ. මොකද ආකාශේ පාවෙ තියෙනවා හැමදාම. ඒකයි අවබෝධයෙන් හැම දෙයක්ම කරන්න කියන්නේ. ඒකයි වෙනස කියන්නේ. ධර්මයක් පුරුදු කරන්න ඕන. මොකද යමක යථා ස්වභාවය දකින්න නැතුව ඒ සත්‍ය තේරුම් ගන්න නැතුව කොහොමද අතහරින්නේ? ඒතර මේ සියල්ල අයිති වෙන්නේ සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඉක්මවා යාම් වලට තමයි මේ සියල්ල අයිති වෙන්නේ. ඒතර සාමාන්‍ය මනුස්ස ගුණයක්වත් නැත්තම් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා පල්ලෙහාට එන්න කතාවක් නේ. මෙතනින්ම පල්ලෙහාට යන්නේ. ඒකයි අපේ ජීවිතවල අපි මේ කියන අහන ඔබේ මගේ ජීවිතවල තියෙන අනතුරු. ඒකයි. ඒතර ශාස්ත්‍රඥ ඊළඟ උපමාව දේශනා කරන කොහොමද ගෘහපතිය හරියට කොයි වගේද කියන මේ පංචකාම ගුණයන් මෙන්න මේ වගේ කියනවා. අපි ඇලිලා ඉන්නේ. පුරුෂයෙක් ගිනි එවිලිය ගිය තන හුලුවත්තක් හුලගෙන දිශාවට අරගෙන යනවා කියන. දැන් ඔන්න අපි මේ පැත්තේ ඉඳන් හිතන්නකෝ දැන් ඉස්සරහා ඉඳන් අපිට මෙහෙම හුලඟෙන්නේ කියලා. අපි අර හුලුවත් හොද්දට උස්සගෙන ඉස්සරහට යනවා. දැන් හුලඟෙන්නේ කොහෙටද? ඉස්සරහා ඉඳන් අපි පැත්තට එන්නේ. අර හුලුවත්තේ ගිනිසර කාටද වදින්නේ? තමන්ගේ මූණටමයි නේද වදින්නේ? තමන්ගේ ඇඟටමයි නේද වදින්නේ? එතකොට ඒකෙන් පිච්චෙන එක උදල්ලපගෙන ආද? හුලඟද? තමන්මයි නේද විනාශ වෙන්නේ? ඒ හුළු අන්න ඒ වගේ තමයි අපි මේ කරන්නේ ඉදිරියට හුලඟෙන දිශාවට හුළු වතුරන් යන වැඩවල්. යථා ස්වභාවයෙන් අපි කල්පනා කළොත් අපිට මේ ඇසට පෙනෙන රූපේ මදි. මේ ඇසට පෙනෙන මේ කනට ඇසෙන ශබ්දේ මදි. වස්තුකාමය, ක්ලේශකාමය අපේ ජීවිතවල අපේ තෘප්තියක් තියෙන ධර්මපදයේ තියෙන රගත රං කහවන වැස්සක් වැස්සත් ඔහුට ඒක මදි. ඔහු කිව්වේ කවුද? මම ඔබ ඇත්ත කතා කරමු. මොකටද බොරුව? ඒකයි. ඒතර අපේ ජීවිතය යන්නේ ඒකයි අනත. ඒකයි මේ ආදීනව සිහි කරන්න කියන්නේ. ඒ සිහි කළොත් තමයි සුළුවෙන් හෝ අනේ මේ යථාර්ථයෙන් මේ සත්‍ය දකින්න ඕන මගේ ජීවිතයට කියලා අන්න ඔහුට අදහසක් ඇවිල්ලා ඔහු ටික ටික හරි පුරුදු කරන්න ගන්න. මොකද එහෙම නැතුව බොරුවට හබලක්වත් නැතුව නැවෙන් යන්න කතා කරාට හබලක්වත් නැහැ. නැවෙන් යන්න කතාව. නැව් කතා කියලා කියන්නේ ඔබට ඒක තව හොඳ වචනයක් තියෙනවා ඔබට. නැව් කියලා තව ටිකක් තියෙනවා මං කතාව කියලා කියනක අන්න නැව් කතා තියෙන්නේ. හබලක්වත් නැහැ ඉතින්. අහන්න ඒකයි. නැවක හබලක් හදා ගන්න ඕනේ. පස්සේ නැවෙන් යන්න පුළුවන්. ඒකයි අපේ ජීවිතය. ගුණයකින් තමයි මේ ගුණ සිහි කිරීමෙන් තමයි යන්නේ. ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයකට පත් කරන්නේ. ඒ සක්දිවිඳු ඊට පස්සේ සතරවරම් දෙවිවරු
ඊට පස්සේ බිම්බිසාර රජතුමා මේ දැන් දැන් ඔබට හිතෙන්න පුළුවන් විසාකාව කියපුවම නිකම් මේ ඉඳලා දන් දීදී අනේ පිරිසිදුමා කියන හැමදාම බත් තඹ හිටිය විතරයි බත් තඹලා තමයි දිව්‍ය ලෝකෙ ගියේ. අපිට ඒ චරිතය දිහා ගත්තාම බත් තඹ හිටපු කෙනෙක් කණ්ඩ දුන්න කෙනෙක් කියලා විතරනේ තේරෙන්නේ. හොඳට ධර්මයේ විමසපු කෙනෙක්. බත් හැලිම තඹ හිටියේ නෑ. ඒ දානේ පුරුදු කරගන්න ගමන් දානේ සැබෑ අර්ථය සිහි කරමින් හිටියා. සැබෑ ලෙස අනිත්‍ය දුක්ඛ අනාත්මය දකිමින් හිටියා. දැන් බිම්බිසාර රජතුමාගේ ඒ වැටහීම තිබුණා දානේ පිණිසතුමාට ඒ වැටහීමේ අවබෝධය ඒ අනිත්‍ය කෙරෙහි තිබිච්ච කාමයන් කෙරෙහි තිබුණ පවා කලකිරීමක් තිබුණ ඒකනේ මගබල ලැබලා නිම්මානට ඉපදුනේ. විසාකාව ගියේ ඒකනේ. දැන් නිම්මාන රතිනේ ගොඩාක් ඒ ධර්මාන් බිම්බිසාර රජතුමා ඒ සියල්ල ඉන්නේ. තවුසාව නෙමෙයිනේ. තවුසාවද ඉහළ. එතකොට දැන් බලන්නකෝ දැන් අනේ පිණිසිතුමාට මේ වෙනස් වෙන ධර්මතාවයෙන් යුතුයි මේව පව මේ දැන් මොකද්ද මේ සල්ලි මේ බිස්නස් නිකලේ බිස්නස් පැත්තක් නිකලේ අනේ පිණිසිතුමා. එතකොට බිස්නස් ඔක්කොම වැටුණානේ. වැටුණාට පස්සේ දැන් අපි නම් මොකද කරන්නේ? අද කාලේ වැටුණා නම් රුවන්වැලිසෑයට මල් වට්ටියක් කරන් යනවනේ බිස්නස් අරු කරලා දෙන්න කියලා. අනේ පිණිසිතුමා ජේතවනයේට ගිහිල්ලා මේ බිස්නස් අරු කරලා දෙන්න කියලා භාගතුන් හද වැන්දි නෑනේ. අවබෝධය තිබ්බ ඒකයි මේ කියන්නේ. ආනන්ද බෝධීන් වහන්සේට ගාවට ගිහිල්ලා ජේතවනයේ මේ මල් වට්ටියක් තිබ්බේ නැහැනේ. පෑන් කලක තිබ්බක් කරේ නැහැනේ මගේ මේ බිස්නස් එක සරු කරලා දෙන්න කියලා ආනන්ද බෝධීන් වහන්සේ කියලා. ඒ ශ්‍රාවක අවබෝධයයි. ඒතකොට ඒ ශ්‍රාවකගේ තේරුම් අරගෙන මේ සියල්ල කාමයේ අනිත්‍යයි. මගේ මේ බිස්නස් කියන්නේ කාමයට ඇති දෙයක්. මේ දේවල් වෙනස් වෙනවා. මේ දේවල් මෙහෙම වෙනවා. මේක තමයි යථාර්ථය කියලා. අටලෝ දහමින් කම්පා නොවන සම්පූර්ණ හිතක් තිබුණේ කම්පා නොවෙන්න. නමුත් මේ කම්පා නොවන විදිහට හිත ශක්තිමත් කරගෙන එතුමාණන් වැඩ සිටියන්නේ. අනේ පිණිසතුමාණන්. සෝවාන් ශ්‍රාවකෙක්. දැන් අද එහෙම නැති වුණාට පස්සේ අපි බලන්නකෝ. අපිත් උගන්නන්නේ ගිහිල්ලා වැඳපන් කියලා. කියන අපි අහන අපි ඉතින් ඔක්කොම අනාගෙන අච්චාරු කරන් ඉන්නේ කියන්නේ ඒකයි මේ. ඒ යථා ස්වභාවය තේරුම් කරන්න ඉතින් අද බෑ ලෝකයට. ඒතර එතුමාණන් වහන්සේ ඒ අනේ පිණිසිත බලන්නකෝ මේ විදිහට මේ අවබෝධය තිබ්බනේ. අනේ පිණිසිතුමාට ඊට පස්සේ බුදුරජාණන් ඉර්ධි ප්‍රාතිහාරයෙන් ඒක හරියන්නේ කියලා කිව්වේ නේ. දැන් අපි නම් කියන්නේ මොකද්ද? ඉර්ධි බුදුරජාණන්සේගේ සත්‍යානුභවයෙන් හරි බිස්නස් එක හරියාවා කියනවනේ. අනේ පිණිසිතුම එහෙම හිතුවේ නෑනේ. මේ ශ්‍රාවක අවබෝධය කියන්නේ ඒකයි මම කියන්නේ මේ අපි වගේ මේ ලොන්ත අය නෙමෙයි ශ්‍රාවකයෝ කියන්නේ. ශ්‍රේෂ්ඨ ඍජු චරිත ඍජු කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයෙන් ඍජුණා උත්තමයෝ. අපි වගේ පරඬල් නෙමෙයි. පරඬලේ ස්වභාවිකම ඒ පරඬලේ ස්වභාවය එහෙන් හුලං ගහනකොට එහෙන් යනවා මෙහෙන් හුලං ගහනකොට මේක වැනෙන්න බොළඳ චරිත නෙමෙයි. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න පිළිපන්ුණා ඒ උත්තමයෝ. යමක් සාස්තුන්වහන්සේ සාක්ෂාත් කරන්න කිව්වද ඒ සාක්ෂාත් කරන්න එක ලෙසම සිටිනවා දිවිහිමියෙන්. ඊට පස්සේ අනේ පිණිසම උදව් කරේ කවුද? දෙවියෙක් තමන්ගේ ඉෂ්ට දේවතාව උපකාරයක් ලැබුණා. යද්දේ නෑනේ ගිහිල්ලා සාස්තුන්වහන්සේ ගාවට. අපි කරන්නේ සාස්තුන්වහන්සේ ගාවට ගිහිල්ලා දැන් යදිනේ තනිකර වෙනස්නේ අද ධර්මයේ. එතකොට තේරෙනවනේ මේ. එහෙනම් යදින්න ඕනේ ඒ උත්තමයෝනේ. ඇයි? අපිට වඩා ශ්‍රද්ධාවත් වැඩි. අපිට වඩා ඉන්ද්‍රිය ධර්මිනුත් වැඩි සෝවාන් ශ්‍රාවකයෙක් නේ. මොකද ඒ උත්තමයන්ට වඩා අපිට සද්ධාව, ඊට පස්සේ වීරිය, ඊට පස්සේ සිහිය, ඊට පස්සේ සතිය, ඊට පස්සේ සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයන් අපිට වඩා අඩුයිද උත්තමයන්ගේ? අපිට වඩා වැඩිනේ සෝවාන් කියන්නේ. එහෙනම් අපිට වඩා යදින්න ඕනේ ඒගොල්ලෝ ගිහිල්ලා. ඒකයි ඇත්ත කල්පනා කරනවා කියන්නේ. මේ නිකන් ලාමක වෙන්න එපා. ඇත්ත මේ කියන්නේ. සත්‍ය කතා කරමු බොරු ඕනේ.
ඒතර කරනවා නම් ඔබටත් මටත් කරන්න තියෙන මෙන්න මේ ටිකයි. ඔන්න ඕකයි ඇත්ත පින්වත්නි. තාම ඔබත් මමත් ඇත්ත කිව්වොත් තාම ප්‍රමාදයි. ඒකයි. ඒකයි මේ ධර්මයේ ඉතින් අපිට තියෙන ඒකයි හිත පහදව ගන්න. එතකොට ඉතින් එන ගිනි හුලුවත් ඉතින් ඔබත් මමත් කරන්නේ තාම හුලුවත් අල්ලගෙන ඉස්සරහට යන එක තමයි. ඒකයි වෙන්නේ. අහනවා නිසා ඉතින් වේගෙන කුමක්ද හිතන්නේ ගෘහපති කියලා අහනවා. ඉතින් මේ පුරුෂයාගේ ගිනි ඇවිලෙන හුලුවත් ඉක්මනින් අත් නොහැරියොත් අත් නොහැරියොත් ඒ ඇවිලගත් තන හුලුවත් විසින් ඔහුගේ අත හෝ දවනවා. ඔහුගේ ඊට පස්සේ බාහුව හෝ දවනවා. මුහුණ හෝ දවනවා. ශරීරයේ වෙනත් කොටසක් හෝ දවනවා. ඒ හේතුවෙන් ඔහු මරණයට හෝ මාරාන්තික දුකට හෝ පත් වෙනවා. ඒ නිසා පින්වත් මහණෙනි, පින්වත් ගෘහපතිය ආර්ය ශ්‍රාවකයන් නෝඩින් කල්පනා කරන්නේ ඔන්න ඔය උපමාව අනුසාරයෙන්. එනම් මේ කාමයන් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ ඇවිලෙන තන හුලකට උපමා කරලයි. දරුවෝ නිසා අපි එහෙන් නැහෙනවා. ඔයාලා අපි පන්සල් දායක වත්තේ එහෙන් නැහෙනවා. අපි ඒගොල්ලෝ රැක ගන්න ඕනේ කියලා. ඔයාලා දරුමල්ල රැක ඇත්ත කතා කළොත් ඉතින් මේ ඉතින් තන හුළු වලින් ගුටි කකා ඉන්න එක තමයි කරන්නේ වෙන්නේ. 아무තු දෙයක් නැහැ ඉතින්. ඊට පස්සේ බොහෝ දුක් තියෙනවා. මේ කාමයන් බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුල බොහෝ ආදීනව තියෙනවා. මේ ආකාරයෙන් කාමයන් තුල පවතින යථා ස්වභාවය දැකලා නානා ස්වභාවයෙන් යුතු නානා ආරමුණු ඇසුරු කළ ඒ කාමයන් නිසා යම් උපේක්ෂාවක් ඇද්ද ඒ උපේක්ෂාව දුරු කරලා යම් එකඟ වූ ස්වභාවයකින් යුතු කාමයන්ගෙන් වෙන්වීමෙන් ලබන යම් එකඟ වූ ස්වභාවයකින් යුතු යම් අරමුණක පිහිට උපේක්ෂාවක් ඇද්ද ඒ ධ්‍යාන උපේක්ෂාවේ සිත පිහිටවනවා. ඉදින් ਸਰව ප්‍රකාරයෙන්ම පංචකාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතිරියට නිරුද්ධ වෙලා ඒ උපේක්ෂාවේම අන්න සිත වැඩෙනවා කියනවා. ඒතර දැන් මේ මොකද්ද මේ විදිහට කාමයන් සිහි කරනකොට ඒ පංචකාම අනුවලට සිත නොයා උපේක්ෂාවේම සිත වැඩෙනවා කියනවා. නෙක්ඛම්මේ තුල උපේක්ෂාවේ, නෙක්ඛම් උපේක්ෂාවේ. ඒතර ඒ කියන්නේ මේ තනිකරම එතකොට මේ දැන් හිතන්නකො අපි හිතන්න මාර්ගඵලයක් එහෙම මොකක් කරන්නද හිතන්නේ හොඳට හිත දියුණු කරන උතුමන් වහන්සේ නමක් කියලා බාන භාවනා කරන අහිංසක කෙනෙක් කියලා හිතන්නේ. ඒතර මේ දිව්‍ය ලෝකයත් අභිභවා බ්‍රහ්ම ලෝකයක හිත පිහිටුන ආකාරමේ තියෙන්නේ මේ. ඒ කාමය තොරයිනේ බ්‍රහ්ම ලෝකේ. දැන් මේ විදිහට ආදීනව සිහි කරනවනේ යම් කෙනෙක් භාවනාවක් විදිහට එක දවසක් ගානේ හරි ඔහුගේ සිත කාමේනුත් අරූප ධාතුවෙනුත් ඉක්මවා කාමේනුත් රූප ධාතුවත් ඉක්මවා අරූපී තමයි හිත පිහිටන්නේ. කාම ලෝකෙත් නෙමෙයි. දිව්‍ය ලෝකෙත් තේරෙන වචනෙන් කිව්වොත් බ්‍රහ්ම ලෝකේ. ඒක දිව්‍ය සම්පතුත් ඉක්මවා යන දහමක්. ඒක බලන්න ඒක බ්‍රහ්මය ලෝකයක හිත පිහිටව ගන්නත් උපකාර වෙනවා මේ විදිහට සිහි කළොත්. ඊයත් අනිත්‍ය වශයෙන් දක්ෂ කෙනා විදර්ශනා කළොත් නිවන පිණිසම ඉතින් යනවා. ඒකයි මේ ඒකායන මාර්ගයේ යථා ස්වභාවය. කොහොමද සිතක දමනය කියන්නේ බලන්න මේ 이르දිපාදයන් වඩනවා කියන්නේ දැන් චංජචිත්ත විමර්ශා කියලා අපි ජජ්ජක් ගාලා ඔහොම දැන් අපි කියනනේ ගාලා කියන් යනවනේ. ඒ කිව්වට කොච්චර දුෂ්කරද? ඒතකොට කරන් ඒ උත්තමයේ ඒකනේ සාරිපුත්ත මහරහතන් මේ දේවල් කළානේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ අනාගාමී වෙච්ච හත්තාලවක උග්ග ආදීස් මේ දැන් ගිහි කෙනෙකුට වෙන්න කිව්වේ ශාස්ත්‍රුන් වහන්සේ මේ අනාගාමී ශ්‍රාවකෙක් නෙවෙන්න කිව්වේ. භික්ෂු උපමා කළේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ලෙස. ගිහි කෙනා හත්තාලවක උග්ග ආදී ඒ කුල පුත්‍ර විදිහට වෙන්නේ අනාගාමී උත්තමයි. එතකොට බලන්න කාමයේ ඕන එහෙම නැහැ කියන එකක් නැහැ. දුරු කරන්න කියලා ශාස්ත්‍රණය දේශනා කරලා තියෙන්නේ. ත්‍රාණීකයි. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා තව ලස්සන උපමාවකින්. ඔන්න අපේ ජීවිතේට මේ තේරුම් ගන්න. පින්වත් ගෘහපතිය පුරුෂයෙකුගේ ප්‍රමාණයටත් වඩා අධික වූ
සිලු රහිත, දුම් රහිත ගිනි අඟුරු වලක් තියෙනවා. ඔන්න කාමයේ උපමා කරනවා ගිනි අඟුරු වලකට. ඔතනට ජීවිතයේ කැමැති, මැරෙන්න අකමැති, සැප කැමැති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එනවා. සැප කැමැති, දුක පිළිකුල් කරන, දුකට අකමැති පුද්ගලයෙක් එනවා හැබැයි. එතකොට බලවත් පුරුෂයේ දෙදෙනෙක් ඇවිදින් වෙන වෙනම අත්වලින් ඇදගෙන අර පුරුෂයාව, කවි පුරුෂයාද? ජීවිතයට කැමැති, මැරෙන්න අකමැති, සැප කැමැති, දුක පිළිකුල් කරන කෙනා. අන්නේ පුද්ගලයා ඇදගෙන අඟුරු වලට අන්න ගෙනියන්න හදනවා. පින්වත් ගෘහපතිය, ඒ ගැන කුමක්ද ඔබ හිතන්නේ? ඒ පුරුෂයා තම ශරීරය අර අඟුරු වලට වැටෙන්න නොදී ඒන් මුදවා ගන්නට දඟලනවා නේද කියලා අහනවා. ඒසේ ස්වාමීනි කියනවා. ඒට හේතුව කුමක්ද? ස්වාමීනි, යම් හේකින් මම මේ අඟුරු වලට වැටුනොත් නම් ඒ හේතුවෙන් මරණයට පත්වේවි. එක්කෝ මාරාන්තික දුකට පත්වීම කියන කරුණ ඒ පුරුෂයා දන්න නිසා කියනවා. ඔන්න අපිට ඇසට ප්‍රියමනාප රූපය එනකොටම ඔන්න එහෙනම් සිහි කරන්න. ඔබ මම සිහි කළ යුත්තේ මොකද්ද? කරනවා නම් මේ යන්නේ ගිනි අඟුරු වලට තමයි කියලා. ඒ ශබ්දය දැන් බලන්න, ඒ හේතුවෙන් දැන් බලන්න ඒ කාමයේ නිසා ගිහිල්ලා දැන් බොහෝ දුක් කරදර පීඩාවන්ට මුහුණ දෙනවනේ. දැන් හිතන්නේ ඒ කාමයට ගිහිල්ලා ඕනේ ප්‍රියමනාප රූපය ගමු අපි. ඒ ඔස්සේ සොයාගෙන යන තරුණ වයසේ. ඊට පස්සේ අපි හිතන්නේ ඕන වැරදි කාමසේවනේ යෙදෙනවා. ඔන්න ජීවිතේ එතනින් ඉවරයි. පාපයක් රැස් කර ගන්නවා. දැන් ගිනි අඟුරු වලේ වැටිලා මේ. දැන් ඉතින් පිච්චෙනවන්න. වැරදි කාමසේවනේ නමු පාපය කරගත්තා. ඊට පස්සේ හිතන්නේ ඔහොම ඉන්නකොට දැන් ඒ ජෝඩුව කෙල්ල ඔන්න තරහ වුණා කියලා හිතන්නේ. ඒ කෙල්ල වෙන කොල්ලෙක් යනවා. දැන් මේ කොල්ල මොකද හිත කරන්නේ? අර කොල්ලව මරන්න ඕනේ. අර කෙල්ලව එක්ක මරන්න ඕනේ කියලා. ඔන්න මැරුවා කියලා හිතන්නේ. දැන් අලිමදිවට හරක්. දැන් ප්‍රාණඝාතයක් වුණා. දැන් බලන්න මේ ගිනි අඟුරු වලේ වැටි අපේ පිච්චි නෙමෙයි දින්නේ පුද්ගලයා එතකොට. පාපේ බලන්න, පාපී අදහස් කීයක්ද? ඊට පස්සේ ඒ යාළු වෙලා ඉන්න කාලය තුල අපි හිතන්නකෝ. Tamanට සල්ලි නැහැ. දැන් මොන හරි මේ කෙල්ලට අරන් දෙන්න ඕනේ. අනුන්ගේ තාත්තගේ පොකට් එකට විදිනවා වැඩි. අම්මගේ පොකට් එකට දෙනවා වැඩි. යාළුවෙක්ගෙන් සල්ලි හොරකමත් කරලා. ඔය අපේ ජීවිතවල යථාර්ථය අපි නිස්කලංක ඔබේ ජීවිත ඔබ කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඔන්න දෙමාපියහරු කවුරු හරි යාළුවෙක් හරි අහනවා මගේ සල්ලි නේ ඔබ ගත්තද? නෑ මං ගත්තේ නෑ. පිස්සුද? මම එහෙම කරනවා. බොරුවත් කියලා. බලන්න මේ හොඳට කල්පනා කරලා බලන්න ජීවිතයේ ඇත්ත මේ. එක කරුණකින් ගිනි අඟුරු වලේ පැහි පැහෙන හැටි බලන්න. වැටි හැයි ඒ පුද්ගලයාගේ හැම තැනම ශාරීරිය පිච්චෙනවා කියනවනේ හේතුවෙන් ගිනි අඟුරු වලට. ඇයි ගිනි අඟුරු වලේම තියෙන මොකද? ඒ පුද්ගලයා යට වෙන්නම ගිනි අඟුරු. වැටිච්ච ගමන්ම ඔළුව ඉඳන්ම යට වෙන්න ගිනි අඟුරු වලට වැටුණාට පස්සේ ඒ ගිනි අඟුරු හේතුවෙන් පිච්චෙන්නේ නැත නෑ නේද? හැම පැත්තකින්ම පිච්චෙනවා. සත්තු මරනවා, හොරකමින්, වැරදි කාමසේවනයෙන්, බොරුවෙන්. ඊට පස්සේ ඒ කසාද අරන් බේද බින්න කරන්නේ කේලම් කියනවා, කේලමින්. ඒක කොච්චර කටින් කුණු හරපෙන් කී බයින වැද්ද අද ජීවිතවල මිනිස්සු. පාරුස වචනෙන්. ඊට පස්සේ හිස් වචනෙන් අනුන්ට මඩ ගහ ඊට පස්සේ කයි කතන්දර හද කැලෑ පත්‍ර ගහ හිස් වචනෙන්. බලන්න හොද්දට මේ ගිනි අඟුරු වලින් හොද්දට හැම තැනම පුච්ච ගන්න හැටි බලන්න. එක අරමුණකින් මේ ඇසට පෙනෙන ප්‍රියමනාප රූපයක් මුල් කර ගනිමින් විතරයි මම මේ කියන්නේ. කනනාසය දිව කය ගැන කිව්වේ නෑ. ඔහොම බලන්න අපි අනතුරු ඉතින්. ඔබ මං ඉන්න. ಗುಣ මකනවා, අනුන්ට ගරහනවා.
මේ වගේ මහා ආදීන මහා කලකිරෙන මේ වගේ පිළිකුල් ස්වභාවයෙන් යුතු තමාටත් අයහපත පිණිස පවතින අන් අයටත් අයහපත පිණිස පවතින දෙයක් තමයි මේ කාමය කියලා අන්නේ ශ්‍රාවකයා සිහි කරනවා. ඒ නිසා මේ මට යහපත පිණිසත් අන් අයට යහපතත් දෙපැත්තටම යහපත පිණිස පවතින්නේ මේ ඉෂ්ඨකාන්ත මනාප රූපය මේ ශබ්දය මේ ගන්ධ සුවඳ රස පහස මේවා අනිත්‍යයි. මේ වගේ දුකමයි සකස් කරලා දෙන්නේ. මේවා මගේ වශයෙන් මට ඕන විදිහට පවත්වන්න බෑ අනාත්මයි. ඒ නිසා මේ කිසිවක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා අන්න සිහි කරනවා. මේ එක උපමාවක් හරි මුල් කරගනිමින් මේ කාමයේ ආදීනව සිහි කර යුතු විවිධ පරයයන්. එක්කෝයා මස්කට් බලු පැටියකට හම්බෙච්ච මස්කට්ට උපමා කරගෙන එක්ක සිහි කරනවා. එක්ක ගිජලි හිණියක් අරගෙන මස් වැදල්ල මුල් කරගනිමින් ඒ උපමාව අනුසාරයෙන් අනිත්‍ය දුක අනාත්ම ආදී ඔය විදිහට සිහි කරනවා. දැන් මේ කතා කරපු මේ ඇවිලෙන හුලුවත්තක් හුලගෙන දිශාවට අරගෙන යනවා වගේ. ඉතින් බලන්න තමන්මනේ පිච්චෙන්නේ. ඊට පස්සේ ගිනි අඟුරු වලේ උපමාව. වැටුණොත් ඉතින් අය පිච්චෙන්නේ නැත්නම් දැන් තේරෙනවා පෙවුනනේ ජීවිතේ අපේ ජීවිතවල. ඉතින් මේ වගේම බේරිලා පිනක් දහමක් කරගෙන සාදු කියන වගේ දැන් තේරෙනව නේද සුගතිය අනේක ලේසි නෑ කියලා. කියනකොට නම් කියයි ඔබ සුගතියයි කියලා. කියන්න නම් ඉතින් කාටද බැරි. වචනයෙන් වෙනවනම් සුගතිය වචනයෙන් වෙනවනම් දුගතිය මොනවාද කරන්න බැරි එහෙනම් ලෝකේ. ඒකයි. ඊට පස්සේ ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිය පුරුෂයෙක් ඉන්නවා. ඔන්න පුද්ගලයෙක් ඉන්නවා. එයා සීනයක් දකිනවා. ඊටාම ලස්සන ඊටාම රමණීය ලස්සන භූමි භාගයක පැන් පොකුණු තියෙන සුන්දර වූ භූමි භාගයක එයා හොඳට ඉන්නවා දුවනවා පයින්නවා නානවා ඒ සුදු වැල්ලේ ඇතිරිලා ඉන්නවා දිග ඇරිලා ඉන්නවා කි ඔය විදිහට ලස්සන සිහිනයක් දැන් නින්දෙදි දකිනවා. දකින්නකොට මෙයාට මොකද වෙන්නේ? ඔහු අන්න ශණයෙන් නින්දෙන් අවදි වෙනවා. එතකොට ඔහු සිහිනින් දුටු කිසිවක් තියෙනවද කියලා අහනවා. අනේ නේ ස්වාමීනි කියනවා. ඔය ආකාරයටයි ගෘහපති ආර්ය ශ්‍රාවකයා නෝනින් කල්පනා කරන එනම් කාමයෙන් එන භාගතුන් වහන්සේ වදාළේ නින්දෙද දැකපු සිහිනයකට උපමා කරලයි. ඒ සිහින වගේ නේද? ඔයාලා අපි රස්සා කරනවා හම්බ කරනවා ගොඩ ගහගෙන මේ හම්බ කරන්න එපා කියනව නෙමෙයි මේ. තෘප්තියක් තියෙන්න ඕනේ. ගොඩ ගහ ගන්නවා අඩ ගහ ගන්නවා. ඊට පස්සේ උන්නේ ඒ ඇස්සේ දැන් ඔන්න පිළිකාවක් හරි මොකක් හරි ලෙඩක් හැදෙනවා. දැන් සිහිනේ ඒ සිහින මාලිගා තියෙනවද දැන්? මම මෙහෙම කරනවා මෙහි යනවා එහෙ යනවා. මං අරක කනවා මේක කනවා. දැන් මොහොම හිතාන ඉන්නේ. කටේම පිළිකාවක් ආවා කියන්නකෝ. දිව ගලවනවනේ. දිව කුණු වෙනවනේ. අය කොහේ රස දැනෙන්නද? ඒක හිතා නේද ඉන්නේ තියෙන්නේ ගැන. එතකොට මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා වැටහීමක් ඔහු පුරුදු කරලා කලින් තිබ්බොත් මොකද මේ අවස්ථාව ඔබට මට අපි දෙන්නට මුරුමයි. මොකද ලෙඩ වෙනවා කියන එක මට විතරක් එකක් නෙමෙයිනේ. ඔබට විතරකුත් නෙමෙයිනේ. මැරෙනවා කියන එක මට විතරක් නෙමෙයිනේ. ඔබට විතරකුත් නෙමෙයිනේ. මේ අවස්ථා දෙකටම ඒ හැම අවස්ථාවකටම අපි දෙගොල්ලටම උරුමයි. එතකොට මේ අවස්ථා දෙකේදීම අපි දෙගොල්ලගෙම හිත දුර්වල වුණොත් අන්නේ සිතට කියන සිහි මුලා වුණා කියලා. එතකොට ඒ දුර්වල සිත සිහි මුලා වෙන ගතිය ඔබත් මටත් දෙන්නට මුරුමයි. සිහි මුලා වෙන ගතියෙන් තොර කරන්න යථා ස්වභාවය සිහි කරන්න මේ ධර්මයේ යමෙක් සිහි කරලා හිටියොත් අපි දෙගොල්ලම අන්න සිහි මුලා වෙන ස්වභාවයෙන් තොරයි අපි දෙගොල්ලම.
ඒකට ආන්නේකයි ධර්මයෙන් ලැබෙන පිළිසරණ කියලා කියන්නේ. මේක තමයි කියන්නේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරා කියන්නේ ඇයියාගේ සිහි මුලා වෙන ස්වභාවයෙන් අන්න දුරු කරුණා. ඔහු ඈතර වුණා එකෙන්. ඔහු නිදහස් වුණා එකෙන්. මුලා වුණොත් අහපෝ එතෙන්ටමනේ කාමයට කැරිකිලාම ඉන්නේ. ඒ ගෙදරටම කැරිකලේ ඒ ගෙදරටම කැරිකලේ නේ මිනිස්සෙක් විදිහටද? නෑ නේ එක්ක ප්‍රේතයෙක් යකෙක් භූතයෙක් වෙලා නින්නේ. මිනිස්සෙක් වෙලා ඉන්නකොට හරි බත්මාලු කාලා හරි හිටියා. ප්‍රේතය යකා වෙලා ගෙදරට කැරිකලේ ඉන්නේ බත්මාලු කණ්ඩද? නෑනේ සෙම සොට්ටු සැරව ආසූචි ලේ මල මුත්‍ර ඕවනේ. එයාලගේ රෙසිපි එක. අන්න ඒකයි මේ වෙන අනතුරු කියන්නේ පින්වත්නි. එතන මේ යථා ස්වභාවය අන්න ඒක සිහි කරන්න කියලා ශාස්ත්‍රඥයන්ස දේශනා කළේ. සුළුවෙන් හරි සිහි කරලා තිබුත් ඒකයි ආරක්ෂා වෙන්නේ. නින්දිදි දැකපු හීනයක් වගේ ඔන්න අපේ ජීවිතේ. ඊළඟට ශාස්ත්‍රඥයන්ස දේශනා කරනවා පින්වත් ගෘහපතිය ඔන්න පුද්ගලයෙක් ඉන්නවා. යම්කිසි යානයක් හෝ උතුම් මිනි කඩුල් අබරන හෝ එබඳු සම්පත් අනුන්ගෙන් ඉල්ල ගන්න. ඔන්න අනුන්ගෙන් ඉල්ල ගන්නවා යම්කිසි දෙයක්. ඇඳුමක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඔහු ඒවායෙන් සැරසී සෙනග පිරිවරාගෙන අනුන්ගෙන් ඉල්ලගත්ත ඇඳුමක් වගේ කියන්නේ මේකයි. අනුන්ගෙන් ඇඳුමක් ඉල්ලගෙන එයා හොඳට ඒ ඇඳුම ඇඳගෙන සෙනග පිරිවරාගෙන කඩපිල මැද්දෙන් දැන් ගමන් කරනවා කියනවා. ඒ පුද්ගලයාව දකින ජනතාව මෙහෙම කියන භවත්නි මොහු මහා සම්පත් ඇති පුරුෂයෙක්. ඇයි දැන් රත්තරන් දාලා ඇඟිලි 10ට මුදු දාලා බේස්ලට් දාලා තැලි දාලා ගෑනු කෙනෙක් නම් මොන හරි දාලා දැන් ජැන්ඩියට යනවා කියලා හිතන්නකෝ. එතකොට දකින මිනිස්සයා මොකද කියන්නේ? මේ විදිහටම කියන අප්පා හරි පොස් පවුලක් හරි නිකන් සුපිරි පවුලක් කොඳුවත් කොහෙද ගග කියනව නේද? අන්න ඒක තමයි මේ කියන්නේ. ඔහු මහා සම්පත් ඇති පවුලක කෙනෙන්නේ. මහා භෝග සම්පත් පරිහරණය කරන පවුලක කෙනෙන්නේ කියලා. නමුත් ඒ බඩු භාණ්ඩ වල හිමිකාරයා දැන් අනුන්ගේ නිල්ල ගත්තේ. හිමිකාරයා අර පුද්ගලයාව අන්නේ ටවුම මැද්දෙම දකිනවා. යම් තැනකදී දකින්නවාද එතනදී ඔහු අර ඇඳගෙන යන පුද්ගලයා අර බඩු අර පළඳගෙන යන පුද්ගලයාගෙන් මොකද කරන්න කියනවා. තමන් දුන් බඩු අර පිරිස ඉස්සරහම අයිසේ දෙනවා තමසේ මගෙන් ගත්ත මේ ওই මුදු ටික ඇඳුම් ටිකයි ඔක්කොම ටික කියලා ඉල්ල ගන්නවා කියනවා. මොකද වෙන්නේ? ඇයි ඕන වෙලාවක දෙන්න වෙනවා. නෑ අනේ සුරි දෙනවා බෑ කියන්නද? අන්න ඒ වගේ තමයි කියනවා අපේ ජීවිතෙත්. මේ පංචකාමයන්ට අපි අසු වෙලා ඉන්නේ යන්නේ වගේ. අනුන්ගෙන් ගත්ත දෙයක් වගේ කියනවා. ගම් වතුර ආවොත් බෑ කියලා ගොඩ ගහ ගන්නද? ලස්සනට හොදගෙන යනවා. ගින්න ආවොත් අනේ මම මෙච්චර කාලයක් හම්බ කරපුවා කියලා ගින්න එතෙන්ට ඇවිල්ලා නතර වෙනවද? ලස්සනට පිච්චෙනවා. සුලිසුලගක් අනම්මනම් ආවොත් නාය ගියොත් පඨවි ධාතු විසින් ආපෝ ධාතු විසින් තේජෝ ධාතු විසින් වායෝ ධාතු විසින් අරගෙන යන්නේ නැද්ද ගසාගෙන ලස්සනට? ආවොත් බෑ කියන්නේද? එපා කියන්නේද? සුනාමි ආවා. ලංකාවේ මේ වෙච්ච දේවල් අදටත් නෑ සමහරු. අදටත් දීපල වලට වෙච්ච දෙයක් නෑ. ඔන්න කාමය. දෙමාපියන් යුද්ධයක් ආවා. ඊට පස්සේ බලන්න දැන් මේ කොරෝනා ඇවිල්ලා. අපි කාමයේ පතපත ලස්සනට හිටියා. ආවා. හැදුනා කොරෝනා. අනේ තව එහෙමමයි දරුවට කසාදයක් කරලා දුන්නේ. මේ වෙඩින් එක ගන්න හිටියේ. මේ සංචරණ සීමා පනවලා තියෙන මේ කාලේ ඉවරුනට පස්සේ මේ ලොක්ඩවුන් ඉවරුනට පස්සේ වෙඩින් එක ගන්න හිටියේ. අනේ කොරෝනා මාව මරන්න එපා කියන්නේද? යන් කියනකොට ලස්සනට අරගෙන ලොක්ඩවුන් ඉවරනකන් ඉන්න කියන්නේද? ඔන්න ඕකයි අපේ සිත් අපි මේ කිව්වට කොච්චර දුර්වලයිද කිව්වේ.
අනුන්ගෙන් ඉල්ලගත්ත දෙයක් වගේ කිව්වේ ඒකයි. යන්න වෙනවා. ඇයි අනුන්ට න්යායති? අනාත්මයි තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ කිව්වේ ඒකයි. ඒකයි මේ කාමයේ ගැන සිහි කරන්න කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ. ඔන්න කරනවා නම් ඉතින්. එතකොට අන්න ඒ විදිහට සිහි කරනකොට ඔහුගේ ඒ උපේක්ෂාවීම හිත පිහිටනවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ කාමයන් කියන්නේ? මధుර ඵල ඇති වෘක්ෂයක් වගේ කියනවා. ඒ වෘක්ෂයේ ගෙඩි බිමට වැටලා නැහැ. එතකොට පළතුරු වලින් ප්‍රයෝජන ඇති පුද්ගලයෙක් පළතුරු සොයා පැමිණෙනවා. ඔහු ඒ වනයේට පිවිස මధుර ඵල ඇති බොහෝ ඵල ඇති වෘක්ෂය දකිනවා. ඔහුට මෙහිම සිතෙනවා. මේ වෘක්ෂයේ මధుර ඵල ඇති බොහෝ ඵල ඇති රුකක්. පළතුරු බිමට වැටලත් නැහැ. මා ගස් නගින්නටත් දන්නවා. මා මේ රුකට නැගී ඇතිවනතුරු අනුභව කරනවා කියලා ඔයා ගහට නැගලම අර ඵලවැල ටික කඩාගෙන උද දැන් රස භුක්ති විඳින්මින් ඉන්නවා. ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ කියනවා තවත් කෙනෙක් එනවා කියනවා පොරවකුත් අරගෙන. අරගෙන ඇවිල්ලාට පස්සේ එයාත් දකින්නවා කියනවා මේ ගහ. මෙයා හිතනවා කියනවා මගේ මේ මම මේකට නගින්න දන්නෙත් නෑ. මගේ අතේ පයේ උසට මේ පළත් නෑ මට කඩා ගන්න. මම මේ ගහ කපලා දානවා කියනවා. දැන් ඒක මිනිස්සෙක් ගහ උඩත් ඉන්නවා. මේ මිනිස්සයා මොකද කරන්නේ? දෙවෙනි පුරුද්ගලයා මොකද කරන්නේ? ගහ කපලා දානවා කියනවා. ඒ වෘක්ෂයේ මුලින්ම සිඳනවා කියනවා. එතකොට මේ වෘක්ෂයේ ඵල ඇතිතරම් මට කන්න පුළුවන් ඔඩෙක්කත් පුරව ගන්න පුළුවන් කියලා අර දෙවෙනි පුද්ගලයා මොකද කරන්නේ? අන්න ගහ කපලා දානවා. පින්වත් ගෘහපතියේ මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ කියනවා ශාස්ත්‍රඥ වහන්සේ. කලින් වෘක්ෂයේ නැගුණු පුද්ගලයා ඉන්නවා. ඔහු ඉක්මනින් මේ රුකෙන් බැස නොගත්තොත් ඒ රුක කඩාගෙන වැටිද්දී ඔහුගේ අත හෝ බිඳෙනවා. ඔහුගේ පය හෝ බිඳෙනවා. ඔහුගේ ශරීරයේ අවයවයක් හෝ කැඩී බිඳී යනවා. ඒ හේතුවෙන් එක්ක ඔහු මරණයටපත් වෙනවා. මාරාන්තික දුක් දුම්නස් වලටපත් වෙනවා නේද කියලා නෙහිමයි ස්වාමීනි කියනවා. දැන් බලන්න මේ සාමාන්‍ය ඔබේ විවහාරයෙන් කිව්ව බලු මැක්කොත් බල්ලොත් එක්ක නිදාගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙන වගේ වැඩක්. ඒ ගහෙන් බැහැගත්තේ නැත්තම් ඇයි මම මේක කකා ඉන්නවා කියලා. අරිය ගහ කපලා දානවනේ. ඒ වගේනේ අද බලන්න මේ අද බලන්න මිනිස්සු මිනි මරනවා නේද සල්ලි වලට. ඊට කුඩු විකුණන අනම්මනම් මද්ද්‍රව්‍යද ඒ මොකටද හරි මිනි මරන මිනි මරන්නේ. හොරකම් කරනවා නම් හොරකම් කරන්නේ ඒකිනා. ඊට පස්සේ බලන්නකෝ ඊට පස්සේ කුඩු විකුණන නම් ඒ වගේ මද්ද්‍රව්‍ය ඒ දේවල් කරන්නේ මොකටද? හොඳට බැලුවොත් ඒ ඇස කන නාසය දිව කය මනස තමන්ගේ පිනවන්න නේද? බින මොකටද? එතකොට ඒ අත්හැරියේ නැත්තම් කොයි වෙලාවෙ හරි අන්න මේ පොරව අරන් ආවේ කොයි වෙලාවෙ හරි ස්ටීප් එකේනවා තුවක්කුව අරගෙන වෙඩි තියලා දාන්න. අත්හැරියේ නැත්තම් අන්න එතකොට ඔහු මරණයටපත් වෙනවා. බලන්න කාමයේ උදෙසාද කී දිනක් වෙඩි කාලේ මැරෙනවද ඒ වගේ. මේ බලන්න විවිධ උපමා අනුසාරයෙන් භාගතුන් වහන්සේ අපේ ජීවිතයේ දකින්න මේකලේ කලකිරෙන්න භාගතුන් වහන්සේ දේශනා කරන පරියායන්. ඒ නිසා මේ කාමයේ ආදීන මේ විදිහට සිහි කරන්න කියන ශාස්ත්‍රඥ වහන්සේ. බලන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් කියලා කියන්නේ සර්පයේගේ ඔළුව පැත්ත වගේ කියනවා. සර්පයාගේ ඔළුවේ පැත්ත කොහොමද? නැට්ටේද විස තියෙන්නේ? කඳේද විස තියෙන්නේ? සර්පයාගේ දල දෙක තියෙන්නේ කොහෙද? අන්න ඔළුවේ හිසේ. ඒ වගේ සර්පය අල්ලනව නම් අල්ලන්නේ නැට්ටෙන්ද සර්පයෙක් අල්ලන්නේ දක් ගාලා ගිහිල්ලා මිනිස්සයා. අල්ලන කෙනා නෑනේ ඔළුවෙන් හොද්දට අල්ල ගන්න ඕනේ කෙනා. සර්පයා. ඒ නැට්ටෙන් කඳෙන් කොහෙන් හරි අල්ලගත්තොත් මොකද වෙන්නේ? අහපෝ හැරිලා දෂ්ට කරනවා. එතකොට සර්පයෙක් වගේ තමයි මේ කාමරම් නිසා ඒ ඇසට පෙනෙන රූප ඔස්සේ දෂ්ට කරනවා. මේ හේතුවෙන් එක්ක නිරයේ එක්කෝ තිරිසන් ලෝකේ එක්කෝ ප්‍රේතෙක් එක්කෝ අසුරෙක් ඔය වගේ ජීවිත නේද
උරුම. අන්න ඒ නිසා මේ විදිහට ආදීනව දකින්නවා කියන මේ ශ්‍රාවකයා. එලෙස ආදීනව දකිමින් අන්න ඒ කෙනා මේ මට අන් අයට කිසි කෙනෙකුට යහපත පිණිස පවතින්නේ මේ කාමයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අන්න විදර්ශනා කරනවා. එතකොට කොට ඒ කෙනාගේ සිත ඒ කාමයන් කෙරෙහි යන්න කලකිරෙනවා. කලකිරුණ කෙනාට අන්න නොඇලීම ඇති වෙනවා. විරාග. නොඇලුනොත් තමයි යන්න නිරුද්ධ වීමක් කවදා හෝ තියෙන්නේ. ඔහු සාක්ෂාත් කරන්නේ නිරෝධය. ඒ නිසා පින්වත්නි දැන් අපි මේ සාකච්ඡා කළේ මේ කාමයන්ගේ ආදීනව සිහි කරන හැටි මේ පොතලිය සූත්‍රය අලගද්දුම සූත්‍රය මුල් කරගෙන. මේ විදිහට ඔහු නිස්කලංකව ඔහු විවේකයේ ඉන්න වෙලාවට මේ උපමා ඔහු සිහි කරමින් ඉන්න ඕනේ. එතකොට ඒ කෙනා තමයි ඔන්න නැවත නැවත මේ වීරියෙන් සිහියෙන් ඊට පස්සේ දැන් වීරියෙන් ඊට පස්සේ ඡන්දයෙන් ඊට පස්සේ චිත්තයෙන් විමර්ශාවෙන් යුතුව මේ පුරුදු කරගෙන යනකොට 이르දිපාදයන් අන්න ඔහුගේ ආහිත විසිරුණොත් අර දැන් මෙහු කලින් මේවා පුරුදු කරලා තියෙනවනේ. ඒතර හිත විසිරිච්ච ගමම ඔහුට කල්පනාවනේ මෙන්න බලු පැටියකට හම්බෙච්ච මස් වැදල්ල වගේ ගිනි අඟුරු වල වගේ මේක තමයි මට වෙන්නේ. ඒ නිසා මේ කාමයන්ට යන මේ සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා භාවනා අරමුණේම අන්න ඔහු ඒක විදර්ශනා කරනවා. එතකොට ඒ සිතින් අර කාම අරමුණ ගැලවෙනවා. ඉතින් මේ අත්දැකීම කරගන්න ඉතින් භාවනා කරන්න ඕනේ. මේ ආදීනව මේ විදිහට සිහි කරන්න ඕනේ. එතකොට එහෙම කර තමයි අන්න ඡන්දේ චිත්තේ විරිය විමර්ශනේ මුල් කර ගනිමින් 이르දිපාදයන් දිනු කරන්නේ. එතකොට දැන් මේ වෙනකොට වුණ අපි ඡන්ද චිත්ත විමර්ශා කියන 이르දිපාදයන් දිනු කිරීම පිණිස බාධා පිණිස පවතින කාරණාවන් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් වෙනවා. එතකොට කාමය, උද්ධච්චය, කුක්කුච්චය, විසිරීම, පසුතැවීම, කුසීතකම, තීන මිද්දේ, අලසකම සියලු දේ ගැන අපි සාකච්ඡා කරලා ඒන් සිත ගලවන හැටි අපි සාකච්ඡා කළා මේ 이르දිපාදයන් වැඩිම පිණිස. ඒතර දැන් තිබෙන්නේ මෙන්න මේ දේවල් පුරුදු කරගනිමින් දැන් ඒ දේවල් වලට සිත නොයා දැන් ගලව ගන්න ක්‍රමය දන්නවනේ. ඒ දේවල් පුරුදු කර ඒ දේවල් වලට සිත නොයා ගලව ගනිමින් ඔන්න දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශා ඔබට මතක ඇති සංඥාවක් ගැන කිව්වා. පච්චාපුරේ සංඥාවෙන් යුක්තව ඔන්න පුරුදු කර ගන්නවා. ඊළඟට ඔන්න දැන් ඔන්න කතා කරා ගලව ගන්න හැටි සිතෙන් මේ කාමයන්ට ආදී දේවල් වලට සිත නොයා ඡන්ද චිත්ත විරිය විමර්ශාව ආරක්ෂා කර ගනිමින් අන්නේ ආරක්ෂා කර ගනිමින් දැන් පච්චාපුරිය සංඥාවෙන් යුක්තව වඩා විපුල බවට පත්වීම පිණිස ඡන්ද චිත්ත විමර්ශා පුරුදු කරගන්න යුතු ආකාරය තමයි ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ. ඒකට ඊළඟ දවසේ තියෙන්නේ පච්චාපුරිය සංඥාව පිළිබඳ සාකච්ඡා කරන්න. ඉතින් මෙලෙස කාමයන්හි ආදීනව දකිමින් ඊළඟට ඒ සතර ඉර්ධිපාදයන් දියුණු කිරීම පිණිස බාධා පිණිස බව තීන මිද්දේ, අලසකම, කුසීතකම, ඒ වගේම උද්ධච්ච කුක්කුච්ච ආදී මේ නීවරණ ධර්මයන්ගෙන් සිත ගලවා ගනිමින් ඒ කිසිවකට ඡන්දයට චිත්තයට විරිය විමර්ශනයට යා නොදී ඡන්ද චිත්ත විරිය විමර්ශා දියුණු කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඉර්ධිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ කඳුරුගස්කඩ රත්මල් ගහවැව යන ලිපිනේ පදිංචි පින්වත් කේ ලීලාවතී මෑණියන් සහ ඒ පියසේන පියාණන් යන ඒ පින්වත් දෙපළගේ දායකත්වයෙන් යුක්තව මිය පරලොව ගිය උක්කුහාමි කිරියත්තාට ඒ වගේම කිරිහාමි පියාණන්ට ඩිංගිරිමණිකේ මෑණියන්ට ඖෂධහාමි මාමණ්ඩීට ගුණමාලී නැන්දනියට බණ්ඩාර මාමණ්ඩීට මුදියන්සි ලොකු අයියාට උක්කුමැණිකේ අක්කාට සුගතපාල අයියාට ලීලාවති මෑණියන්ට මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙනොත් මේ පින් ඒ දායකත්වය දරුවේ පින්වත් දෙපළට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා කියන
බලාපොරොත්තු පෙරදරි කරගනිමින් රැස් කරගත් සීල පින අපි අනුමෝදන් කරමු. පින් කැමැති සීල දෙවිවරුන්ට, සක්දේව රජුන්, දතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දේව මහරජ දරුවන්, ඒ වගේම ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුන්ට, ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාට, මේ පින් බිමට අධිග්‍රහව සිටින්නා වූ සියලු දෙවියෝ, සුමන සමන් දෙවියන් දුන්නු පුල්වන් දෙවියන් දුන්නු ඇතුළු ලක්දේව බුදු සසුන සුරකින්න නානානම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියෝද, බඹල වාසී බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා, ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණයේ ආරක්ෂා උදව්පකාර ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම දායකත්ව දරුව පින්නතුන් නමින් මිය පරලොව ගිය උක්කුහාමි කිරියත්තාට, කිරිහාමි පියාණන්ට, ඩිංගිරිමණිකේ මෑණියන්ට, ඖෂධහාමි මාමණ්ඩීට, ගුණමාලි නැන්දාට, ඒ වගේම බණ්ඩාර මාමණ්ඩීට, මුදියන්සි ලොකු අයියාට, උක්කුමණිකේ අක්කාට, සුගතපාල අයියාට, ලීලාවතී මෑණියන් ඇතුළු මේ නම් සඳහන් කළ නොකළ ඔබ අප සීලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාතීන් පින් බලාපොරොත්තුවෙන් ඇත්නම් ඒ සීලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට, රෝහණ අසංඛ වැඩිමල් පුතුණුවන්ට, නිලූෂා ලේලියට, ගයානිදීනියට, මුඩුමුඩු මිනිබිරියන් වන සමාධි චාතුර්යා, පංක ජිනේත්‍රා, මිහින් රන්දිය, කවිදු මදුෂාන් යන මුඩුමුඩු මිනිබිරියන්ටත්, ඒ වගේම පිළිකා රෝගීන් ආසාදිතව සිටින කාංචනා දියණියට මේ පින් අනුමෝදන්ව ඊතා එක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා. ඒ දියණිය සුවපත් වේවා, සුවපත් වෙත්වා, සුවපත්ම වෙත්වා. ඒ වගේම කේ ලීලාවතී මෑණියන්ට දායකත්වයේ දරුවෝ, ඒ වගේම ඒ පියසේන පියාණන් ඇතුළු ඒ පවුල්වල හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්. ඒ සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ පින්වත් හැම දිනාගේම ජීවිතවලට සැලසේවා. ඒ පින්වත් සීල දෙනා කරන කින සීල කටයුතු රැකී ආරක්ෂා දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ හැම දෙයක්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන් ගුරු දෙවිඳුන්ද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සීල ස්වාමීන් වහන්සේලා නගාරිකා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිරජීවනයෙන් යුක්තව ගෞතම බුදු සසුනේ සුවසේ පිළිවෙතේ දෙන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපිය, ගුරුවරණේද හිත මිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධාමාසික ධර්ම දාණයෙන් උදව්පකාර කරන, නන් අයුරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසයෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ගෞතම බුදු සසුනේ කිසි බාධා කරදර හිරිහැර පීඩාවලින්තරව සුවසේ ජීවිතයට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.